පිරිවෙන දහම් පාසල. තෙරුවන් සරණයි ආයුබෝවන්. බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අදාළව පාඩම් සහ පාඩම් වලට අදාළවම ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන් ආකාරය පිළිබඳව කතා කරමින් අපි බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටස සාකච්ඡා කරන්නට. සරලව පැහැදිලිව අපි මේ පාඩම් පෙළ සාකච්ඡා කරනු ලබනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා මේ පාඩම් වලට සම්බන්ධ වෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව මේ විදිහට තාමත් ඔබ සම්බන්ධ වෙලා නැත්නම් ඒ වගේම ඔබේ දහම් පාසල් වල අනිත් යාළු හිත මිත්‍රාදීන් විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඒ යාළු හිත මිත්‍රාදීනුත් දැනුවත් කරන්නට කියලාත් මතක් කරන ගමන් අපි බලමු 6 වෙනි පරිච්ඡේදයේ මොනවද පළවෙනි කොටසේදී අපි සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ පාඩම් අධ්‍යයනයේදී ඔබ අවධානය යොමු කළ යුතු කරුණක් තමයි බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන ප්‍රශ්න පත්‍රය. ධර්මාචාර්ය විභාගයේදී තරමක අපහසු ප්‍රශ්න පත්‍රයක්. ඒක අමාරු වෙන්න අපහසු වෙන්න ප්‍රධානම හේතුව තමයි බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන මේ ප්‍රශ්න පත්‍රයේදී මේ පොතේදී අපිට උගන්වන දේවල් අනිවාර්යයෙන්ම ඒ විදිහටම ඉගෙන ගන්නට ඕන. හොඳ හැදෑරීමකින් යුක්තව තමයි මේ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ගොඩනගන්නට අපි යොමු වෙන්නට ඕන. ඒ නිසා මේ පාඩම් අධ්‍යයනය පළවෙනියටම කරන ගමන් ඒත් එක්කම අපිට පුළුවන්කම තියෙනවා මේ පාඩම් වල තියෙන සුවිශේෂිත වූ කරුණු, වැදගත් කරුණු මතක තියාගන්නට. මේ වැදගත් කරුණු කෙටි සටහනක් විදිහට සකස් කරගෙනම අපි මේ පාඩම් අධ්‍යයනය කරමු. මේ පාඩම් පුළුවන් නම් ඔබට භාගත කරගෙන ඩවුන්ලෝඩ් කරගෙන රූපවාහිනී යන්ත්‍රයකට සම්බන්ධ කරගෙන නරඹන්නට පුළුවන් නම් ගොඩක් වැදගත් වෙනවා. ඊටමත් පැහැදිලිව ඊටමත් හොඳින් නැරඹීමේ හැකියාව තියෙනවා මේ පාඩම් ඒ විදිහට ඔබට නරඹන්නට පුළුවන් නම්. එහෙමනම් අපි බලමු 6 වෙනි පරිච්ඡේදය. බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ සඳහා නියමිත 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටස. බුදු සමය පිළිබඳ පොතපත ලියූ පෙරදිග වියත්තු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් විවිධ සංඥා නාම භාවිත කරමින් වර්ග කොට හැඳින්වූහ. බුදු සමය පිළිබඳව පොතපත ලියූ අපරදිග වියත්තු, පෙරදිග සහ අපරදිග කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් අපරදිග වියත් අය තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් විවිධ සංඥා නාම භාවිත කරමින් වර්ග කරලා තියෙනවා. බුදුදහම පිළිබඳව පොත්පත් ලියපු අපරදිග වියත් පණිවරු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් විවිධ සංඥා නාම පාවිච්චි කරලා තමයි ලියලා තියෙන්නේ. විවිධ සංඥා නාමයේ සඳහා පාවිච්චි කරලා තියෙනවා. ආගම් හා දර්ශනත් සමාජය හා සංස්කෘතියත් හදාළ බොහෝ දෙනෙකු Taman විසින් යෙදූ සංඥා නාම වලට අර්ථ සීමාද නිශ්චය කළ බව දක්නට ලැබේ. මේ විදිහට පොත්පත් ලියපු පිරිස්, පතපොත ලියපු අය විවිධ සංඥා නාම ඔස්සේ තමයි බුදුදහම පිළිබඳව විවරණය කරන්නේ. ඊට අමතරව පෙරදිග භාෂා සාහිත්‍යයන්, භාෂා සහ සාහිත්‍ය පිළිබඳව සමහර අය දක්වලා තියෙනවා. සමහර අය ආගම් හා දර්ශන පිළිබඳව උගන්වලා තියෙනවා. සමාජය හා සංස්කෘතිය පිළිබඳවත් සමහර අය විවරණය කරලා තියෙනවා, හදාarලා තියෙනවා. හදාළ බොහෝ දෙනෙකු Taman විසින් යෙදූ සංඥා නාම වලට අර්ථ සීමාද නිශ්චය කළ බව දක්නට ලැබේ. එහෙනම් පෙරදිග භාෂා සහ සාහිත්‍ය කියන කොටස් සමහර අය ඉගෙනගෙන තියෙනවා. සමහර අය ආගම් සහ දර්ශන ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ පෙරදිග භාෂා සාහිත්‍ය, ආගම් සහ දර්ශන, සමාජය හා සංස්කෘතිය පිළිබඳව ඉගෙනගත්ත අය, හදාරපු අය Taman විසින් ඒවට ඒ අය එක එක විදිහේ නම් අර්ථ සීමා යොදලා තියෙනවා. මතු දැක්වෙන වචන ඒවයින් කිහිපයකි. මේ අපි ඊළඟට බලන්නේ, ඉගෙන ගන්නේ ඒ වගේ නාමයන් කිහිපයක්. බලන්න. හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම
පළවෙනි එක. හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම. බුදුදහම පිළිබඳව හීනයාන බුද්ධාගම සහ මහායාන බුද්ධාගම කියලා එක ඉගැන්වීමක්, දාර්ශනික ඉගැන්වීමක්. උත්තර බුද්ධාගම, දක්ෂිණ බුද්ධාගම. උතුරට ව්‍යාප්ත වෙච්ච බුදුදහම සහ දක්ෂිණ දේශය තුල ව්‍යාප්ත වෙච්ච බුදුදහම කියලා කොටසක් තියෙනවා. ගුහ්‍යයාන බුද්ධාගම සහ ව්‍යක්තයාන බුද්ධාගම කියලා තව කොටසක් තියෙනවා. සහජයාන බුද්ධාගම සහ කටිනයාන බුද්ධාගම කියලා පඬිවරු විසින්, අපරදිග පඬිවරු විසින් වර්ගීකරණයක් කරලා තියෙනවා. හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම, උත්තර බුද්ධාගම, දක්ෂිණ බුද්ධාගම, ගුහ්‍යයාන බුද්ධාගම, ව්‍යක්තයාන බුද්ධාගම, සහජයාන බුද්ධාගම, කටිනයාන බුද්ධාගම මේ විදිහට වර්ගීකරණයක් කරලා තියෙනවා. එහෙනම් අපරදිග පඬිවරු පෙරදිග භාෂා සාහිත්‍ය, ආගම් දර්ශන, සමාජය හා සංස්කෘතිය විශේෂයෙන් ආගම් දර්ශන පිළිබඳව ඉගෙනගත් පිරිස බුදුදහමත් එක්ක සම්බන්ධ වෙන හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම කියලා කොට වර්ගීකරණයක් කරනවා. උත්තර බුද්ධාගම සහ දක්ෂිණ බුද්ධාගම කියලා වර්ගීකරණයක් කරනවා. ගුහ්‍යයාන සහ ව්‍යක්තයාන කියලා බුදුදහමේ කොටස් දෙකක් වර්ගීකරණය කරනවා. සහජයානය සහ කටිනයාන බුද්ධාගම කියලා වර්ගීකරණයක් කරනවා. මේ ප්‍රයෝග අතරින් හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම යන විවහාරය වඩාත් ජනප්‍රිය බවට පත් වූයේ. මෙහෙම කරපු විවහාර අතරින් වැදගත් වෙච්ච විශේෂ යෙදීමක් තමයි හීනයාන බුද්ධාගම සහ මහායාන බුද්ධාගම කියන එක. හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම කියන එක විශේෂ ඉගැන්වීමක් වුණා. හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම කියන එක විශේෂ ඉගැන්වීමක් වුණා. හීනයාන බුද්ධාගම, මහායාන බුද්ධාගම කියන එක ජන විවහාරයේ වඩාත් ජනප්‍රිය බවට පත් වූයේ. මුල් අවස්ථාවේදී ඉපැරණි සම්භාව්‍ය සංස්කෘත ග්‍රන්ථ අධ්‍යයනය කළ යුරෝපීය උගතුන් බෞද්ධ දර්ශනයේ වශයෙන් හැඳින්වුවේ මහායානික ඉගැන්වීමය. මුල් කාලයේදී මුලින්ම යුරෝපීය උගත් පිරිස, අපරදිග කියලා අපි සඳහන් කළේ යුරෝපීය ජාතීන්ට පළවෙනියටම බුදුදහමේ ලැබෙන්නේ මේ මහායාන කියන ඉගැන්වීම. බුදුදහමේ එක ඉගැන්වීමක් තමයි මහායානික ඉගැන්වීම. මේ මහායානික ඉගැන්වීම තමයි යුරෝපීය ජාතීන්ට පළවෙනියටම ලැබෙන්නේ. පස්සේ තමයි තේරවාදී සම්ප්‍රදායික ඉගැන්වීම් ඒ අය අතරට යන්නේ. ඒ නිසා මේ අය පළවෙනියටම මහායාන බුදුදහම පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කරගත්තා. එබඳු අදහසක් ගොඩනගා ගත්තේ සංස්කෘත භාෂාවෙන් රචිත ග්‍රන්ථ පරිශීලනය කිරීමෙනි. එහෙනම් මහායානික සහ හීනයානික කියලා ඉගැන්වීම් කොටස් දෙකකට වර්ගීකරණය කරන්න හේතුව යුරෝපීය ජාතීන් හීනයාන බුදුදහම සහ මහායාන බුදුදහම කියලා වර්ගීකරණයක් කරනවා. එහෙම කරන්න හේතුව තමයි එබඳු අදහසක් ගොඩනගා ගත්තේ සංස්කෘත භාෂාවෙන් රචිත ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන්. සාමාන්‍ය අපි කිව්වා යුරෝපීය ජාතීන් බෞද්ධ දර්ශනය වශයෙන් හැඳින්වුවේ මහායානය කියලා. ඒ වගේම මහායානික බුදුදහම තමයි පළවෙනියටම ඒ අය හඳුනාගන්නේ කියලා. ඒ අය මහායානික බුදුදහම පළවෙනියටම හඳුනා ගනිද්දී විශේෂයෙන්ම ඒ අයට බුදුදහම ලැබෙන්නේ සංස්කෘත කියන භාෂාවෙන්. මහායානික ග්‍රන්ථ රචනා වෙලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්. එතකොට සංස්කෘත භාෂාවේ හීනයාන සහ මහායාන කියන මේ වර්ගීකරණය විශේෂයෙන් දකින්න තියෙනවා. වඩාත් මේ ක්ෂේත්‍රයේ හදාරන කල සංස්කෘත භාෂාවෙන් රචිත සර්වාස්තිවාද ආදී නිකායවල පොත්ද ඔවුන්ට හමු විය. සංස්කෘත භාෂාවෙන්ම ලියවිලා තිබුණු සර්වාස්තිවාදී වගේ මීට කලින් පාඩමේදී අපි සාකච්ඡා කළා. විනය විභාෂා, ඒ වගේම උපදේශ විභාෂා ශාස්ත්‍ර, අභිධර්ම විභාෂා ශාස්ත්‍ර කියන මේ ග්‍රන්ථ සම්පූර්ණ රචනා වුණේ සර්වාස්තිවාදී ධර්ම සාහිත්‍ය රචනා වුණේ සංස්කෘත කියන භාෂාවෙන්. වඩාත් මේ බුදුදහම පිළිබඳව හදාරන්නට යොමු වෙච්ච අයට සර්වාස්තිවාදී නිකායික ඉගැන්වීම් අන්තර්ගත වෙන විභාෂා ශාස්ත්‍ර පවා අධ්‍යයනය කරන්න ලැබෙනවා. වැඩිදුර අධ්‍යයනයේ ප්‍රතිඵලයක් විදිහට බෞද්ධයන්ගේ පත්පොත් සංස්කෘත භාෂාවෙන් පමණක් නොව වෙනත් භාෂාවලින්ද ඇති බව උන්ට පැහැදිලි විය. පතපොත
සංස්කෘත භාෂාවෙන් පමණක් නොව වෙනත් භාෂාවලින්ද ඇති බව උන්ට පැහැදිලි වේ. කාලයක් තිස්සේ යුරෝපීය ජාතීන්ට මහායාන බුදුදහම ලැබිලා පළවෙනියටම ලැබෙන්නේ හැබැයි මහායාන බුදුදහම. මහායාන බුදුදහම ලැබිලා බුදුදහම පිළිබඳව යුරෝපීය ජාතීන් අධ්‍යයනය කරන්න යොමු වෙනවා. අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ අය සර්වාස්තිවාදී නිකායික ඉගැන්වීම් වල සාහිත්‍ය ග්‍රන්ථ ධර්ම සාහිත්‍යයන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තව තවත් දිගට අධ්‍යයනය කටයුතු කරනකොට එයාලට තේරෙනවා පැහැදිලි වෙනවා සංස්කෘත භාෂාවෙන් පමණක් නෙවෙයි වෙනත් විශේෂිත භාෂාවලින් වැදගත් භාෂාවලින් විවිධ භාෂාවලින් බුදුදහම පිළිබඳව ලියවිලා තියෙනවා කියලා ඒ අයට අවබෝධ වෙනවා. පාලි භාෂාව කෙරෙහි වැඩි අවධානය යොමු කළ ඊජේ තෝමස් පාලි භාෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා බුදුදහම ව්‍යාප්ත කිරීමෙහිලා ඊජේ තෝමස් පඬිවරයා නලිනාක්ෂ දත් කියන පඬිවරයා සහ රීස් ඩේවිඩ්ස් කියන පඬිවරයා. ඊජේ තෝමස් නලිනාක්ෂ දත් රීස් ඩේවිඩ් කියන මේ පඬිවරු වැදගත්. වැන්නෝ තේරවාද විභජ්‍යවාද පාලි සම්ප්‍රදාය ඉගැන්වීම් ලොවට හෙළි කළහ. ලෝකයට පාලි භාෂාවෙන් රචනා විභජ්‍යවාදී පාලි සම්ප්‍රදාය කියලා කිව්වේ තේරවාදී විභජ්‍යවාදී සම්ප්‍රදාය. මාධ්‍ය භාෂාව බවට පත් වෙන්නේ පාලි. ඉතින් මේ භාෂාවෙන් ලියවිලා තියෙන පොත්පත් ලෝකයට විවෘත කරන්නට කටයුතු කරපු පඬිවරු තුන්දෙනෙක් තමයි අපි මේ කතා කළේ. ඊජේ තෝමස්, නලිනාක්ෂ දත්, රිස් ඩේවිඩ්ස් කියන අය. ඉතින් ඒ අය ලෝකයට විවෘත කළා තේරවාදී බුදුදහම පිළිබඳවත්. බෞද්ධ චීන බසින් යුතු බෞද්ධ පොත් හදාල උගත්තු චීන ත්‍රිපිටකයේ දීඝ නිකායාදී නිකාය ග්‍රන්ථ දීඝාගමාදී වශයෙන් ආගම ග්‍රන්ථ ලෙස හඳුන්වා ඇත. මේ අයට පුළුවන්කම ලැබුණා බෞද්ධ චීන බසින් යුතු බෞද්ධ පොත්පත් හදාරනවා යුරෝපීය ජාතීන්. ඒ අයට චීන භාෂාවෙන් ත්‍රිපිටකය අධ්‍යයනය කරනකොට ලැබෙන්නේ දීඝ නිකායාදී ග්‍රන්ථ දීඝ ආගම කියන ග්‍රන්ථවලින්. චීන භාෂාවෙන් රචනා වෙච්ච ත්‍රිපිටක ග්‍රන්ථ හඳුන්වනවා දීඝ ආගම ආදී වචන වලින්. ඉතින් දීඝ ආගම ආදී ග්‍රන්ථ වලින් හඳුන්වන ග්‍රන්ථ යුරෝපීය ජාතීන්ට මුණ ගැහුණට පස්සේ අය දීඝාගම ආදී වශයෙන් ආගම ග්‍රන්ථ ලෙස හඳුනාගත්තා. ආගම ග්‍රන්ථ විදිහට තමයි හඳුනාගත්තේ. දීඝාගම, මජ්ක්‍ධිමාගම ඔය විදිහට චීන භාෂාවෙන් තිබුණු පොත්පත් යුරෝපීය ජාතීන්ට හම්බ වෙනවා. ඒ හම්බ වුණාට පස්සේ ආගම ග්‍රන්ථ විදිහට ඒ අය ඉගෙන ගන්නවා. චීන ආගම ග්‍රන්ථ ලෙස මෙහිදී සඳහන් කළේ ඒ ග්‍රන්ථය. ඔව්හු චීන ආගම ග්‍රන්ථවල ඇතුළත් බෞද්ධ ඉගැන්වීම් ලොවට ප්‍රකට කොට දැක්වූහ. මේ යුරෝපීය ජාතීන් යුරෝපීයන් චීන ආගම ග්‍රන්ථවල ඇතුළත් වෙලා තිබුණු කරුණු වලට අවධානය යොමු කරනවා. ඔව්හු චීන ආගම ග්‍රන්ථවල ඇතුළත් බෞද්ධ ඉගැන්වීම් ලොවට ප්‍රකට කොට දැක්වූහ. ටිබෙට් බස හදාළෝ තිබ්බතයේ පැවති බෞද්ධ පතපොතේ ඇතුළත් කරුණු ලොවට විවර කොට දැක්වූහ. ටිබෙට් භාෂාවෙන් බුදුදහම පිළිබඳව බෞද්ධ පොත්පත් අධ්‍යයනය කරපු අය ඒවා ටිබෙට් භාෂාවෙන් ලෝකයට විවෘත කළා. පාලි භාෂාවෙන් විවෘත කළා, සංස්කෘත භාෂාවෙන්, චීන භාෂාවෙන්. ඊට පස්සේ තවත් සමහරු මධ්‍ය ආසියාවෙන් හමු වූ විවිධ පොතපත ඇසුරින් විවිධ භාෂා මාධ්‍යයන්ගෙන් බෞද්ධ පතපොත පැවති බව පිළිගත්හ. තවත් සමහර අය මධ්‍ය ආසියාවේ තිබිලා හම්බ වෙච්ච විවිධ පොත්පත් විවිධ භාෂාවලින් ලියවිලා තිබුණු පොත්පත් අධ්‍යයනය කළා. ඒ වගේම ඒ විදිහට විවිධ පොත්පත් බුදුදහම සම්බන්ධව ලියවිලා තියෙනවා කියලා යුරෝපීය ජාතීන් හඳුනා ගන්නවා. එහෙමනම් බුදුදහම පිළිබඳව යුරෝපීය ජාතීන් පළවෙනියටම හඳුනාගන්නේ මහායානික ඉගැන්වීම් එක්ක සංස්කෘත භාෂාවත් එක්ක. ඊට පස්සේ ඒ පිරිස පාලි භාෂාව පිළිබඳ විභජ්‍යවාදී තේරවාදී ඉගැන්වීම් තියෙන බුදුදහම පිළිබඳව ඉගැන්වෙන. ඊට පස්සේ චීන භාෂාව, ටිබෙට් භාෂාව, මධ්‍ය ආසියාවේ තිබුණු විවිධ භාෂා වලින් බුදුදහම පිළිබඳව ලියවිලා තියෙනවා කියන එක පිළිබඳව අවබෝධ කරගන්න. මේ කරුණු සමූහයේ මුල් වීමෙන් බුදු සමය පිළිබඳ පැවති පටු සීමා මග හැරී පුළුල් දෘෂ්ටියකින් ඒ දෙස බැලීමට වත්මන් උගත්තු හුරු පුරුදුව සිටිති. එහෙනම් පළවෙනියටම හීනාගම ගොහියාන මේ විදිහට අපි මුලින් කතා කරපු ඒ වර්ගීකරණය කරන්නේ මහායානික ඉගැන්වීම් වලට විතරක් සීමා වෙච්ච කාල සීමාවේදී. ඒ පිරිස පස්සේ කාලෙ වෙනකොට විවිධ භාෂාවලින්
විවිධ විදිහේ සම්ප්‍රදායන් වලට අනුව බුදුදහම ඉගැන්විලා තියෙනවා කියන එක අවබෝධ කරගත්තට පස්සේ මේ පටු සීමාත් එක්ක අර්ථ දක්වපු වචන පවා වෙනස් කරගන්නවා. මේ නිසා වර්තමාන උගත්තු හීනයාන බුද්ධාගම හා මහායාන බුද්ධාගම යන යෙදුමද සංශෝධනය කර ගනිමින් හීනයාන ප්‍රයෝගය භාවිත නොකරයි. වර්තමානයේ වෙනකොට උගත්තු හීනයාන බුද්ධාගම මහායාන බුද්ධාගම කියන යෙදුම පවා සංශෝධනය කරගෙන තියෙනවා. ඒක සංශෝධනය කරගෙන හීනයාන ප්‍රයෝගේ හීනයාන කියන එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට තේරවාද ඉගැන්වීම මහායාන ඉගැන්වීම වැනි ප්‍රයෝග භාවිත කිරීමට වැඩි කැමැත්තක් දක්වන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මුලින්ම හීනයාන සහ මහායාන කියන ඉගැන්වීම් දෙක තමයි ඒ යුරෝපීය ජාතිකයන් පාවිච්චි කළේ. පස්සේ කාලේ වෙනකොට මේ බුදුදහම පිළිබඳව අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට හීනයාන මහායාන කියන එක සංශෝධනයකට පත් කරලා පස්සේ කාලේ තේරවාද ඉගැන්වීම මහායාන ඉගැන්වීම තේරවාදය සහ මහායානය කියන භාවිතය කරන්නට පටන් අරගෙන තියෙනවා. මෙසේ වීමට මූලික හේතුව මහායානයේ දාර්ශනිකව සංවර්ධනය වූ චින්තා හුදෙක් ආකස්මිකව ප්‍රභවය ලද්දේ නොව ගෞතම බුදුරජාණන් වහන්සේගේම ශ්‍රීමුක දේශනා පාදක කොටගෙන ඇති වූ ඒවා බව වියතුන් විසින් අවබෝධ කොට ගනු ලැබීමය. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? මෙසේ වීමට මූලික හේතුව හීනයාන මහායාන කියන මේ ඉගැන්වීම තේරවාද සහ මහායාන කියන தત્ත්වය දක්වා වෙනස් වීම සඳහා වචනය පාවිච්චි කරන එක පවා වෙනස් කරගන්න හේතුව තමයි මහායානයේ දාර්ශනික සංවර්ධනය වෙච්ච චින්තාව හුදෙක් ආකස්මිකව ඉබේම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. මේ ඉගැන්වීම් ප්‍රධාන වශයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රවරයාණන් වහන්සේ දේශනා කරපු දේවල් ඒවා දේශනා වුණේ පාලි භාෂාවෙන්. ඒ පාලි භාෂාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා තමයි පස්සේ කාලේදී මහායානයට පරිවර්තනය වෙන්නේ මහායානයේ විදිහට ව්‍යාප්ත වෙන්නේ කියන එක අවබෝධ කරගත්තට පස්සේ තමයි. තේරවාදී සම්ප්‍රදාය තුල ඉගැන්වෙන පාලි භාෂාව පදනම් කරගත්ත පාලි භාෂාවෙන් ඉගැන්වෙන ඉගැන්වීම තමයි බුදුරජාණන් වහන්සේගේ මූලිකම ඉගැන්වීම අන්තර්ගත වෙන්නේ කියලා තේරුම් ගත්ත නිසා මේ පිරිස තේරවාද සහ මහායාන කියන මේ නිකායික ඉගැන්වීම් දෙකටම ගෞරව කරන තත්ත්වයට පත් වුණා. ඉතින් අපි දැන් ඊළඟට බලන්නට යන්නේ මහායානයේ ආරම්භය පිළිබඳව. මහායානික ඉගැන්වීම් වල ආරම්භය පිළිබඳව. වැදගත් වෙන දේවල් ලියා ගන්න. වැදගත් වෙන දේවල් සටහන් කරගනිමින් අපි ඉදිරියට කතා කරමු. ඉතාමත් පැහැදිලි විදිහට අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ ඔබට යම්කිසි ගැටලුවක් මතු නොවන විදිහට. යම්කිසි ගැටලුවක් මතු නොවෙන්නට මේ පාඩම එක වතාවක් හෝ දෙවතාවක් අධ්‍යයනය කළාම අවශ්‍ය කරන දැනුම ඔබට ලබා ගන්නට පුළුවන් විදිහට සාකච්ඡාව සිද්ධ කරන්න. එහෙනම් සමාරම්භය කියන කොටසට අවධානය යොමු කරමු. මහායාන බුදුසමයේ ප්‍රභවය පිළිබඳ විවිධ මතිමතාන්තර පවතී. මහායානයේ ප්‍රභවය වුණේ කොහොමද කියන එක පිළිබඳව එක අදහස් තියෙනවා. උගතුන් විසින් විවිධ පරිේෂණ සිදු කොට ඇතත් කාල නිර්ණය පිළිබඳ නිශ්චිත මතයක් නැත. කාල නිර්ණය පිළිබඳව කාල නිර්ණය ඇති මොකක්ද කියලා අධ්‍යයනය කරන්න විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වුණාට නිවැරදිවම කාල නිර්ණය මහායානයේ කවදද ප්‍රභවය වුණේ විකාශනය වුණේ කියලා කියන්නට ඍජුවම ප්‍රකාශ කරන්නට සාධක නැහැ. මහායාන බුදු සමය පිළිබඳ පරිේෂණ සමුදායක් සිදු කළ එඩ්වර්ඩ් කොන්සේ ක්‍රිස්තු පූර්ව 100ත් ක්‍රිස්තු පූර්ව 300ත් අතර කාල පරිච්ඡේදය තුළදී මහායාන බුදු සමයේ සම්භවය සිදු වී යයි සලකයි. එඩ්වර්ඩ් කොන්සේ කියන පරිේෂකයා මහායාන බුදු සමය ප්‍රභවය වුණේ සම්භවය වුණේ ක්‍රිස්තු පූර්ව 100ත් 300ත් අතර කියලා තමයි සඳහන් කරන්නේ. එඩ්වර්ඩ් කොන්සේ කියන පඬිවරයා. එඩ්වර්ඩ් කොන්සේ පඬිවරයා සඳහන් කරන්නේ ක්‍රිස්තු පූර්ව 100ත් 300ත් අතර කාලයේදී මහායාන බුදු සමය බුදුදහම සමාරම්භය ආරම්භ වුණා කියලා. ආචාර්ය නලිනාක්ෂ දත්ද මේ කාල සීමාව පිළිගෙන ඇත.
එඩ්වඩ් කොන්සේ විසින් ප්‍රකාශයට පත් කරන ක්‍රිස්තු පූර්ව 100ත් 300ත් අතර කාලයේ කියන විශ්වාසය මතය ආචාර්ය නලිනාක්ෂ දත් කියන පණිවරයත් පිළිගෙන තියෙනවා. එහෙනම් නලිනාක්ෂ දත් පණිවරයා සහ එඩ්වඩ් කොන්සේ කියන පණිවරු දෙන්නම ක්‍රිස්තු පූර්ව 100ත් 300ත් අතර කාලයේදී මහායාන බුදුදහම සම්භවය වුණා කියන පිළිගැනීම තමයි ඉන්නේ. පූර්වෝක්ත කාල සීමාව මහායානයේ සම්භවයේ සිදු වූ කාලය වශයෙන් දැනට පිළිගැනීමට පුළුවන්. සාමාන්‍ය දැනට පිළිගන්න පුළුවන් එඩ්වඩ් කොන්සේ සහ ආචාර්ය නලිනාක්ෂ දත් කියන පණිවරු විසින් පිළිගෙන තියෙන එඩ්වඩ් කොන්සේ පණිවරයා විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන ක්‍රිස්තු පූර්ව 100ත් 300ත් අතර කාලයේදී තමයි මහායාන බුදු සමය සම්භවය වුණේ කියලා පිළිගන්නට පුළුවන් දැනට. පස්සේ කාලෙ වෙනකොට ඒක වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. පරම නිෂ්ඨාව හෙවත් විමුක්තිය සාක්ෂාත්කරණය සඳහා අනුගමනය කළ යුතු මාර්ගය. පරම නිෂ්ඨාව එහෙම නැත්නම් බුදුදහමේ ඉගැන්වෙන අවසානික ප්‍රාර්ථනය විමුක්තිය නිර්වාණය සාක්ෂාත්කරණය සඳහා අනුගමනය කළ යුතු ඒකායන මාර්ගය බුද්ධ යානය වශයෙන් සැලකීම හා අවධාරණය කිරීම නිසා බුද්ධ යානය යන්නට පර්යාය නාමයක් වශයෙන් මහායානය යන්න භාවිත කොට ඇත. මහායානය කියන මේ වචනය කොහොමද එන්නේ කියන එක ගැන තමයි අපි ඊළඟට බලන්නේ. පරම නිෂ්ඨාව හෙවත් විමුක්තිය නිවනට පත්වීම සඳහා අනුගමනය කළ යුතු ඒකායන මාර්ගයේ බුද්ධ යානය සම්බුද්ධත්වයට පත්වීම තුළින් තමයි නිවන් දකින්නට ඕන කියන ඉගැන්වීම තමයි මහායානයේ ප්‍රධාන ඉගැන්වීම. ඉතින් ඒ ඉගැන්වීමත් එක්ක බුද්ධ යානය යන්නට පර්යාය නාමයක් විදිහට තමයි බුද්ධ යානය හීන යානය සහ බුද්ධ යානය විදිහට සඳහන් කරන්නේ බුදු කෙනෙක් බවට පත් වෙලාම නිවන් දකින්න එක. ඒක තමයි හැම දිනාම බුදුවරු බවට පත් වෙන්නට ඕන කියන ඉගැන්වීම තමයි මහායානික ඉගැන්වීම වෙන්නේ. ඉතින් ඒ අනුව බුද්ධ යානය තුලින් බුද්ධත්වයට පත්වීම තුලින් බුද්ධත්වයට පත්වීමෙන්ම වෙනත් රහත් භාවයට පත් වෙලා නිවන් දැකීම පසේ බුද්ධත්වයට පත් වෙලා නිවන් දැකීම ගැන නෙවෙයි සම්බුද්ධත්වයට පත් වෙලා නිවන් දකින්නට ඕන කියන ඉගැන්වීම් ක්‍රමයක් උගන්වපු නිසා තමයි බුද්ධ යානය කියලා නම යෙදෙන්නේ. බුද්ධ යානය කියන එකට පර්යාය වචනයක් විදිහට තමයි මහා යානය කියන එක යෙදෙන්නේ. සම්මා සම්බුද්ධත්වයට පත්ව නිර්වාණය සාක්ෂාත් කිරීමට අපේක්ෂා කළ අය මහා යානිකයෝයි. මහා ඥානිකයෝ කියලා කියන්නේ බුද්ධ යානයේ හෙවත් බුද්ධත්වයේ තුලින්ම නිවන් අවබෝධ කරගත යුතුයි කියලා කල්පනා කරපු අය ප්‍රකාශ කරපු අය. ඒ සඳහා කටයුතු කරපු අය තමයි මහා යානිකයෝ කියලා කියන්නේ. මහා යානිකයන්ගේ සුවිශේෂත්වය මොකක්ද එහෙනම්? බුද්ධ යානයේ තුලින්ම නිර්වාණයට පත්විය යුතුයි කියන අදහස. මහා යානය කියන එක හැඳින්වීම සඳහා බුද්ධ යානය කියන නමත් යෙදෙනවා. බුද්ධත්වයට පත්වීමට ඇති ඒකායන මාර්ගය බුද්ධ යානයේ යයි මහා යානය කියයි. බුද්ධත්වයට පත් වෙන්නට ඇති එකම මාර්ගය බුද්ධ යානය කියලා බුද්ධ යානයේ යයි මහා යානිකයෝ කියන බුද්ධ යානය තමයි තියෙන්නේ විමුක්තියට පත් වෙන්නට බුද්ධත්වයට පත් වෙන්නට. මහා යාන බුදු සමයට අදාළ පතපොත ලියූ ලේඛකයෝ මේ කරුණ අවධාරණය කරති. මේ කරුණ ගැන පොත්පත් ලියපු මහා යානික පණිවරු අවධාරණය කරනවා. මහායානික පතපොත ලියූ ආචාර්යවරුන්ගේ විග්‍රහයන්ට අනුව අරහත්ත්වයේ රහත් බව විමුක්ති සාධන මාර්ගයේ වශයෙන් පිළිගත් අය හීන යානිකයෝ වෙති. මහායානික පතපොත ලියපු ආචාර්යවරුන්ගේ විග්‍රහවලට අනුව ගත්තොත් මහායාන පොත්පත් ලියද්දි මහායාන එහෙනම් මේකට විරුද්ධ තව නමක් තියෙන්න ඕන. මහා කියන එකට හීන කියන අදහස. කුඩා කියන අදහස. කුඩා කියන අදහසින් තමයි මේ හීන කියන එක යෙදෙන්නේ. එතකොට මහා යාන කියලා කියන්නේ බුද්ධත්වයට පත්වීම තුලින් විමුක්තිය ලබන ආකාරය උගන්වන ක්‍රමවේදය. මහා යානික ඉගැන්වීම. හීන යාන කියලා කියන්නේ අරහත්ත්වයේ තුලින් නිවන් අවබෝධ කර ගැනීම. එතකොට මහා යානික පොත්පත් ලියන ආචාර්යවරු මහා යානයේ විදිහට තමන් බුද්ධත්වයට පත්වීම තුලින් ලබන්නා වූ විමුක්තිය ගැන ලියනකොට ඒ පිළිබඳව මහා යාන කියන නමින් හඳුන්වන්නට යෙදුණා. රහත් භාවයෙන් නිවන් දකින්න අයව හැඳින්වීම සඳහා හීන යාන කියන වචනය පාවිච්චි කළා. බුද්ධත්වයට වඩා පහත්
තත්වයකින් තමයි නිවන අවබෝධ කරගන්නේ රහතන් වහන්සේ කියන අර්ථය තමයි හීනයාන කියන එකේ තියෙන්නේ. මහායානික ආචාර්යවරු ස්වකීය ශ්‍රේෂ්ඨත්වයේ උත්තමත්වයේ තහවුරු කරගනුවස් මහායාන නාමය භාවිත කළා. තමන්ගේ උත්තමත්වය, තමන්ගේ උතුම් බව සනාථ කර ගැනීම සඳහා තමයි මේ මහායාන කියන වචනය පාවිච්චි කරන්නේ. සෙසු බෞද්ධ සම්ප්‍රදායන්ට තමන්ට වඩා පහත්ය. සෙසු බෞද්ධ සම්ප්‍රදායන් තමන්ට වඩා පහත්ය. හීනය යන අර්ථයේදී හීනයාන කියන නාමය යෙදුවා. සෙසු අනිත් බෞද්ධ සම්ප්‍රදායන් තමන්ට වඩා පහත් කියන අදහසින් තමයි හීන යන අර්ථයේ හීනයානික යන නාමයේ යෙදුවේ. ඔවුන් දක්වන වචනාර්ථ විග්‍රහ අනුව හීනයාන මහායාන ප්‍රයෝග දෙකෙහි අර්ථය එයයි. හීනයාන මහායාන කියන ප්‍රයෝග දෙකේ අර්ථය ඒක. හීනයාන මහායාන යන වචන දෙකේ ව්‍යවහාරයේ පිළිබඳ ඉතාමත් සරල විවරණ සපයා ඇත්තේ ඉට්සින් නැමැති චීන දේශ සංචාරක ස්වාමින් වහන්සේ විසිනි. ඉට්සින් කියන දේශ සංචාරක භික්ෂුන් වහන්සේ මේ හීනයාන සහ මහායාන කියන ඉතාමත් සරලව විවහාර කරලා තියෙනවා තේරවාද මහායාන කියන එක පිළිබඳව. අපි බලමු. තේරවාද මහායාන කියන ඉගැන්වීම ඉට්සින් නැමැති දේශ සංචාරක භික්ෂුන් වහන්සේගේ ස්වාමින් වහන්සේගේ තොරතුරු වලට අනුව කොහොමද අපිට තේරුම් ගන්නට පුළුවන් කියලා බලමු. උන්වහන්සේ ක්‍රිස්තු වර්ෂ 635 713 ඉන්දියාවට වැඩම කළ අවස්ථාවේ වැඩම කරපු වෙලාවේදී හීනයාන හා මහායාන යන බෞද්ධ සම්ප්‍රදායන් දෙකම සියසින්ම දැක්කා කියලා සඳහන් කරනවා. හීනයාන බෞද්ධයන්ද මහායාන බෞද්ධයන්ද අනුගමනය කළ ප්‍රතිපත්ති හා චාරිත්‍ර වාරිත්‍ර උන්වහන්සේ දෙනෙතින් දුටහ. ඉට්සින් කියන භික්ෂුන් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 635 713 අතර කාලයේ තමයි ඉන්දියාවට වැඩම කරන්නේ. ඒ අවස්ථාවේදී හීනයාන සහ මහායාන කියන සම්ප්‍රදායන් දෙකේම සිරිත් විරිත් ඉන්දියාවේදී දකිනවා. තමන්ගේ ඇසින්ම දැක්කා. එබැවින් උන්වහන්සේගේ නිර්වචනයේ තා වැදගත් කොට සැලකිය හැකි. ඉට්සින් කියන භික්ෂුන් වහන්සේ දක්වන විදිහට මේ සම්ප්‍රදායන් දෙකේ සිරිත් විරිත් පිළිබඳව තොරතුරු පිළිබඳව අපි කල්පනා කරන එක උන්වහන්සේ ඇස් දෙකෙන්ම දැකලා කරන ප්‍රකාශයක් නිසා අපිට විශ්වාසයෙන් වැඩිපුර විශ්වාස කරන්නට පුළුවන්. බෝධිසත්ව වරුන්ට වැඳුම් පිදුම් කරමින් මහායාන සූත්‍ර හදාරන්නන් මහායානිකයි කියනු ලබන අතර එසේ නොකරන්නේ හීනයානිකයෝයි කියනු ලබති. බෝධිසත්ව වරුන්ට වැඳුම් පිදුම් කරමින් මහායාන සූත්‍ර හදාරන පිරිස ඉට්සින් භික්ෂුන් වහන්සේගේ වාර්තාවලට අනුව මහායානික වුණා කියනු ලබන අතර එසේ නොකරන්නේ හීනයානිකයෝයි. බෝධිසත්ව වරුන්ට වැඳුම් පිදුම් කරමින් මහායාන සූත්‍ර හදාරන්නේ නැත්නම් ඒ පිරිස හීනයානිකයෝ විදිහට හඳුන්වලා තියෙනවා ඉට්සින් භික්ෂුන් වහන්සේ. වෙනත් වචන වලින් කියතොත් හීනයානික ත්‍රිපිටකයට අයත් නො වූ තමන්ගේම ධර්ම ග්‍රන්ථ මහායානිකයන්ට ඇති අතර ඔවුහු ඉන්දීය දෙවි දේවතාවුන්ට වඩා වැඩි වෙනසක් නොමැති බුද්ධත්වයෙන් මදක් පහත් අවස්ථාවට පත් අයත් උත්තර මානුෂික ගුණ ඇති උන්ට වැඳුම් පිදුම් කරති. වෙනත් වචන වලින් කියතොත් හීනයානික ත්‍රිපිටකයට අයත් නො වූ තමන්ගේම ධර්ම ග්‍රන්ථ මහායානිකයන්ට තිබ්බා. ඔවුහු ඉන්දීය දෙවි දේවතාවුන්ට වඩා වැඩි වෙනසක් නොමැති. ඉන්දියාවේ උගන්වපු දේව සංකල්පවලට අනුව බලනකොට ටිකක් වෙනසක් තියෙන. බෝධිසත්වයන් අනුගමනය කරමින් බෝධිසත්වයන් වහන්සේ අතිමානුෂීය තත්වයට පත් කරමින් වැඳුම් පිදුම් කරමින් හිටියා. හින්දු සමය හා බුදු සමය කියන පොතේ 3 වෙනි පිටුවේ තමයි මේ තොරතුරු සඳහන් වෙන්නේ. එහෙනම් දේවත්වයට සමාන වූ බුදුරජාණන් වහන්සේගේ මානුෂිකත්වයේ උත්තරීතරත්වයට පත් කරපු එවැගේම තෙරවාදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අන්තර්ගත වෙන ත්‍රිපිටකයට අයත් නොවන සූත්‍ර ධර්ම හදාරමින් හිටපු විශේෂ පිරිසක් තමයි මහායානික කියලා කියන්නේ. ඒකට විරුද්ධව හිටපු පිරිස ඒවා අනුගමනය නොකරපු පිරිස හීනයානික විදිහට හඳුන්වලා තියෙනවා. මහායාන බුදු සමයේ කිනම් මූල බෞද්ධ සම්ප්‍රදායකින් ප්‍රභවිත වූයේ දැයි යන ප්‍රශ්නය පිළිබඳ උගතුන් අතර එකඟතාවක් නැත. මහායාන බුදු සමය
මොන මූල බෞද්ධ සම්ප්‍රදායකින්ද ආරම්භ වුණේ කියන එක පිළිබඳව ඒකමතික අදහසක් නෑ. හැබැයි විවිධ අදහස් තියෙනවා. මොකක්ද ඒකට පදනම් වෙච්ච මූලිකම නිකායික ඉගැන්වීම කියලා හරියටම කියන්නේ නැහැ. හරියටම කියන්න බෑ. මේ පිළිබඳ විවිධ මත තියෙනවා. මහායානීය ආරම්භකයන් ලෙස ඇතැම් උගතුන් පිළිගන්නේ මහා සාංඝික වාදීන්ය. මහා සාංඝිකයන් තමයි මහායානයේ මූලිකත්වයේ අරගත්ත පිරිස විදිහට සමහර අය සඳහන් කරන්නේ. ඓතිහාසික මූලාශ්‍රයන් වන දීපවංශ, මහාවංශ හා සමන්තපාසාදිකා යන ග්‍රන්ථාගත වාර්තා අනුව බෞද්ධ සංඝ සංස්ථාවේ ප්‍රාථමික බෙදීම මෙබඳුය. දීපවංශ, මහාවංශ, සමන්තපාසාදිකා කියන ග්‍රන්ථවල වර්ගීකරණයක් කරලා තියෙනවා. බෞද්ධ සංඝ සංස්ථාවේ ප්‍රාථමිකම බෙදීම. ප්‍රාථමිකම බෙදීම මූලික සංඝ, ස්ථවිරවාද, මහා සාංඝික කොටස් දෙකකට බෙදෙනවා. මූලික සංඝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සමයේ සිට පැවතගෙන ආපු මහා සංඝරත්නය. ඒ මහා සංඝරත්නය අනතුරුව කොටස් දෙකකට බෙදුණා. ස්ථවිරවාද, මහා සංඝික කියලා. ප්‍රධාන වශයෙන්ම ස්ථවිරවාද සහ මහා සංඝික කියලා කොටස් දෙකකට බෙදුණා. දෙවැනි ධර්ම සංගායනාව පැවති අවස්ථාවේ වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකප වස්තුව පිළිගත් විශාල භික්ෂු පිරිසක් වූයේය. දෙවැනි ධර්ම සංගායනාව පවත්වන අවස්ථාවේදී වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලාගේ දස අකප වස්තුව පිළිගත් විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් හිටියා. හැබැයි උන්වහන්සේලා නිරපා හරින්නට යෙදුනා. උන්වහන්සේලාගේ මතය ප්‍රතික්ෂේප කරන්නට යෙදුනා තේරවාදී භික්ෂුන් වහන්සේලා විසින්. ඉතින් ඒ අය සංගීතකාරක භික්ෂු පිරිසෙන් වෙනම ධර්ම සංගීතයක් පැවැත්වූ බවද ඒ නිසා ඒ පිරිස මහා සංඝික යන නාමයෙන් හැඳින්වූ බවද තේරවාද ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. දෙවැනි ධර්ම සංගායනා වෙලාවේදී තේරවාදී භික්ෂුන් වහන්සේලා මේ දස අකප වස්තු ප්‍රතික්ෂේප කළා. ඒකට අකමැති වෙච්ච පිරිසක් විසින් දෙවැනියට ධර්ම සංගායනාවක් පවත්වනවා. දෙවැනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ දස අකප වස්තුවට කැමැත්ත දක්වපු විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් එකතු වෙලා සංගායනාවක් පවත්වනවා. එහෙත් මේ පිළිබඳ විමසීම් කළ නූතන විචාරකයෝ මීට වඩා වෙනස් වූ අදහස් ඉදිරිපත් කරති. මහා සාංඝික කියන නිකාය තමයි දෙවැනි ධර්ම සංගායනාවෙන් අනතුරුව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ මහා සාංඝික කියලා ආරම්භ වෙච්ච නිකායෙන් තමයි මහා යානයේ ප්‍රභවය උනේ කියලා සමහර අය කියනවා. සමහර අය ඊට වඩා එඩ්වර්ඩ් කොන්සේගේ අදහස අනුව මේ බඳුයි. එහෙත් මේ පිළිබඳ විමසීම් කළ නූතන විචාරකයෝ මීට වඩා වෙනස් අදහසක්. මහායානික ඉගැන්වීම කොහොමද ප්‍රභවය උනේ කියන එක පිළිබඳව එඩ්වර්ඩ් කොන්සේ කියන පඬිවරයා මෙන්න මෙහිම අදහසක් දක්වනවා. අපිට එතකොට මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්නට වෙනවා එක එක පඬිවරු විසින් මහායානයේ ආරම්භය පිළිබඳව සම්භවය පිළිබඳව දක්වලා තියෙන අදහස්. මුලින් අපි ඉගෙන ගත්ත දේවල් දැන් මේ මෙතනදී සඳහන් වෙන තොරතුරු මහායානයේ ප්‍රභවය මොන නිකායික ඉගැන්වීම් වලින්ද ප්‍රභවය වුණේ කියන කාරණා පිළිබඳව හොඳට කෙටි සටහනක් ලියා ගන්න ඒවා මතක තබා ගන්න වෙනවා. මහායාන බුදු සමයේ සම්භවයේ තෙරවරුන්ගේ ඒකාධිකාරීත්වය කඩා බිඳ දමා භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහියන්ටද සමාන ලෙස අවස්ථා සලසා දුන් නිසා මේ බෞද්ධ පිරිස මහා සාංඝික නම් වූයේය. මේ පිරිස ඇයි මහා සාංඝික උනේ කියලා සඳහන් කරනවා. මහායාන බුදු සමයේ සම්භවයේ තෙරවරුන්ගේ ඒකාධිකාරීත්වය කඩා බිඳ දමලා භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහියන්ටද සමාන ලෙස අවස්ථා සලසා දුන් නිසා මේ බෞද්ධ පිරිස මහා සාංඝික විදිහට හැඳින්වුවා කියලයි එඩ්වර්ඩ් කොන්සේ කියන පඬිවරයා ප්‍රකාශ කරන්නේ. මහායාන බුදු සමයේ සම්භවයේ තෙරවරුන්ගේ ඒකාධිකාරීත්වය කඩා බිඳලා දමලා භික්ෂූන් වහන්සේලාට වගේම ගිහියන්ටත් සමාන ලෙස අවස්ථාව සලසා දීලා කටයුතු කරපු නිසා බෞද්ධ පිරිස මහා සාංඝික නමින් හඳුන්වන්නට යෙදුනා කියලයි එඩ්වර්ඩ් කොන්සේ පඬිවරයා ප්‍රකාශ කරන්නේ. ථෙරවාද සම්ප්‍රදායේ සාමාන්‍යයෙන් ප්‍රමුඛත්වයේ හිමිවන්නේ භික්ෂූන් වහන්සේට බව පෙනේ. ථේරවාදී සම්ප්‍රදාය ගත්තම මූලිකත්වය ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට.
මේ හිමිකම් ගිහියන්ටද සමානව ලබා ගනු පිණිස මහා සාංඝිකයන් ක්‍රියා කළ බව සිටිය හැකිය. ගිහියන්ටත් මේ தત્ත්වය උදා කරලා දෙන්නට ඕන ලැබෙන්නට ඕන කියන අදහසින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මහා සාංඝිකයන් නිකාය ආරම්භ වුණා කියලයි එඩ්වඩ් කොන්සේ පඬිවරයා ප්‍රකාශ කරන්නේ. භික්ෂුන් වහන්සේට සමාන අවස්ථාවක් ගිහියාටද මහා සංඝිකයන් විසින් ලබා දුන් බව කොන්සේගේ පිළිගැනීමයි. කොන්සේ පඬිවරයා ප්‍රකාශ කරන විදිහට භික්ෂුන් වහන්සේලාට වගේම ගිහියන්ටත් සමාන අවස්ථාවක් ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා මහා සංඝික පිරිස. සමස්තයක් වශයෙන් සලකන කල ථේරවාද සම්ප්‍රදායට වඩා මහායාන සම්ප්‍රදායයේදී ගිහියාට උසස් තත්වයක් ප්‍රදානය කොට ඇති බව කියන්න පුළුවන්. සාමාන්‍ය ථේරවාදී සම්ප්‍රදායට වඩා විශාල තැනක් ලැබෙනවා මහායානික ඉගැන්වීම තුළ ගිහියාට. මහායානික ඉගැන්වීම තුළ භික්ෂුන් වහන්සේට වඩා භික්ෂුන් ථේරවාදී සම්ප්‍රදායේ ගිහියාට ලබා දෙන තැනට වඩා තැනක් මහා සංඝික නිකායේදී ගිහියාට ලැබිලා තියෙනවා. බෝධිසත්ව සංකල්පය අනුව ගිහි පැවිදි සියලු දෙනාම බුද්ධාංකුරයෝයි. බෝධිසත්ව සංකල්පයට අනුව බැලුවොත් එහෙම ගිහි පැවිදි හැමදෙනාම බුද්ධාංකුරයි. බුද්ධත්වයට පත්වීම සඳහා පෙරම් පුරන අය විදිහට තමයි සැලකන්නේ. එබැවින් ගිහියන්ටත් පැවිද්දන්ටත් සමාන තත්වයන් ආගමික ජීවිතය තුළ හිමි වූයේ. ඒ නිසා ගිහි පැවිදි කියන පාර්ශව දෙකටම සමාන තැනක් ලැබෙනවා ආගමිකමය වශයෙන්. ඓතිහාසික වාර්තා කැටිකොට ගත් කල මහා සංඝික සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන මත හතරක් දැකගත හැකිය. ඓතිහාසික වාර්තා කැටි කරලා ගන්නකොට මහා සංඝික සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරපු ප්‍රධාන මත හතරක් දකින්නට තියෙනවා. ඒ හතර ඒවා මෙසේ කියලා අපි පාඩම නිමා කරන්නේ හතර පිළිබඳව මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ. ඓතිහාසික වාර්තා කැටි කරලා ගත්තම මහා සංඝික සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරපු ප්‍රධාන මත හතරක් දකින්නට තියෙනවා. ඒ සංකල්ප තමයි බුද්ධ සංකල්පය, අරහත්ව සංකල්පය සහ ශූන්‍යතා සිද්ධාන්තය. හතරවෙනි සංකල්පය පුද්ගල නෛරාත්ම්‍ය හා ධර්ම නෛරාත්ම්‍ය ආත්මයක් නොමැතිකම කියන මාතෘකා අනුමාතෘකා යටතේ අපි ඊළඟ කොටසේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඓතිහාසික වාර්තා කැටි කරලා ගත්තාම මහා සංඝික සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරපු ප්‍රධාන මත හතර තමයි බුද්ධ සංකල්පය, අරහත්ව සංකල්පය, ශූන්‍යතා සිද්ධාන්තය, පුද්ගල නෛරාත්ම්‍ය හා ධර්ම නෛරාත්ම්‍ය කියන කොටස්. ඒ පිළිබඳව අපි ඊළඟ පරිච්ඡේදයේදී ඊළඟ පාඩමේදී සාකච්ඡා කරන්නට අදහස් කරනවා. එහෙමනම් ඊළඟ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්නට ඕන මේ පාඩම අවබෝධ කරගන්නට නම්. එහෙමනම් ඊළඟ පාඩමින් අපි තවත් තොරතුරු සාකච්ඡා කරමු. අපිට ගොඩක් වැදගත් වෙනවා ධර්මාචාර්ය විභාගයේදී මේ අපි සාකච්ඡා කරන තොරතුරු. ඒ නිසා මේ පාඩම් නැවත නැවත අධ්‍යයනය කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්නට කියලාත් මතක් කරන ගමන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පිරිවෙන දහම් පාසල